මේ ලෝකය ගැන ඔබ හිතන් ඉන්නේ කෙසේද? ඒ අනුව ඔබ කොච්චර දුක් විඳිනවාද? මේ තුටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි පින්තුනි. දරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේත් අපි ධම් සාකච්ඡාව ආරම්භ කරන්න මත්තෙන් සියලු දෙනාම මා සමග নমස්කාර පාඨය කෙවරක් සජ්ජායනා කළා. ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුල්ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයන් අවසරයි. ඒ උත්තරීතර ධම්ම ගනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ තිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. හොඳයි පින්තුනි, අපි මේ සාකච්ඡා මාලාවේ ඔබ සියලු දෙනාගේ හිතේ තියෙන ගිනි සාසුද්දෙන්ම නිවල දාන්න ඕන කරන ධම්මග අනුපිළිවෙලින් ක්‍රමානුකූලව ඔබට ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. මේ හැම දේශනාවකම මේ ගැන මුලින් මතක් කරන්න හේතුව තමයි පින්වතුනි, මේ ධම් දේශනා ඔබ වගේම විවිධ පිරිස් ශ්‍රවණය කරනවා. සමහර කෙනෙක් මැදින් එක දේශනාවක් මුලින්ම ශ්‍රවණය කරනවා. එතකොට ඒ කෙනාට අලුතෙන් අහන කෙනෙකුට දැන ගැනීම උදෙසා තමයි අපි මතක් කරන්නේ වචන කීපයකින් මොකද්ද මේ දේශනා මාලාව තුළ සිදු කරන්නේ කියලා. අපි මුලින් ඉඳලාම පින්තුනි කතා කරගෙන ආවා සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධහං ශාසනං කියන තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙන කාලෙකදී විද්‍යාමාන වෙන ශ්‍රී සම්බුද්ධ ශාසනය කියන එක පූර්ණේ කරගන්නේ කොහොමද කියලා. තථාගතයන් වහන්සේ මතු කරපු විදිහට සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා ක්‍රමවේදයේ තුලින් සචිත්තයන් දමණය කර ගැනීම, සියලු ලෝක සත්වයන්ගේ චිත්තයන් දමණය කර ගැනීම නැත්නම් සිත්වල සියලු කෙලෙස් ප්‍රහාණය කර ගැනීම තුලින් සියලු දුක් නසාලීම තමයි සම්බුද්ධ ශාසනය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් වර්තමාන වෙනකොට සම්බුද්ධ ශාසනය කියන එක පිළිබඳ අර්ථකථන විවිධ විදිහට වෙනස් වීම සිදු වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි දකින්නේ පින්වතුනි, සියලු පාපයන්ගෙන් වෙන්වීමත් කුසලයේ උපසම්පදා කර ගැනීමත් කියන
ඒ අති උත්කෘෂ්ඨ වැඩපිළිවෙල ක්‍රමානුකූලව මිනිස්සු තුලින් කිලිහිලා යයි. ඒ නිසා සම්බුද්ධ ශාසනය කියන එක සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන අද තියෙනවා. නමුත් අපි තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනය කියලා දේශනා කළේ කුමක්ද? ඒ අර්ථය තමයි අපි මේ පූර්ණේ කරගෙන යන්නේ. ඔබටත් පූර්ණේ කර ගැනීමට මේ විදිහට උදව් කරා. එතකොට පින්වතුනි මේ පාපය පිළිබඳ අපි දිගින් දිගටම සාකච්ඡා කළා. පසුගිය සතිවලත් සාකච්ඡා කළා. මේ පාපයෙන් වැළකීම කියන එක කොයිතරම් දුරට වැදගත් කාරණාවක්ද කියලා. නැත්තම් පිනකට ලෝ උපන් සුගති සත්වෙක් දුගති උප්පත්තියක් ලැබීම උදෙසා මහපව් රැස් කරගෙන මේ ජීවිත වලින් සමුගන්නවා. ඒකට උදාහරණ උපමේය අවශ්‍ය තරම් ඔබට ලබා දුන්නා. එවෙන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන පිංගුතුනි. තවදුරටත් පාපය කියන එක ඔබ තුලින් සිදු වෙනවා නම්, තවදුරටත් පාපය කියන එක ඔබ තුලින් කතා වෙනවා නම්, තවදුරටත් පාපය උදෙසා ඔබගේ හිත සකසනවා නම්, ආන්ගේ වැඩපිළිවෙලින් ඔබ මූලිකවම ඉවත් විය යුතුයි. මොකද පිංගුතුනි එහෙම කෙනෙකුට තමයි ශාසනයේ පිහිටක් ලබන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමයි මේ ශාසනය පූර්ණේ කරගන්න පුළුවන්. ඉතින් හොඳ ආකාරව ඔබට මතු කරලා පෙන්නනවා පිංගුතුනි. පාප කර්ම කිරීම තුලින් මතුවෙන මහා අනිටු විපාක නිමක් කොනක් කෙලවරක් නැතිව විඳින්න වෙන මහා දුක්ඛම් කටළු, අහිමි වෙන මනුස්ස ජීවිත, අහිමි වෙන සුගති අත්බැව්, හිමි වෙන දුගති අත්බැව් පිළිබඳ අපි මතක් කරා. ඉතින් ඔබ ක්‍රමානුකූලව මේ දේවල් හොඳට තේරුම් ගන්නවා ඇති. ඔබගේ හිත රැක ගැනීම කියන එක තමයි පින්වතුනි මේ ශාසනය පූර්ණේ කර ගැනීමේ ප්‍රධාන කාරණා. එතකොට හොඳට හිතලා බලන්න පින්වතුනි. මේ ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට, මේ ලෝකේ කටයුතු කරගෙන යනකොට විවිධාකාරයේ හේතු නිසා ඔබගේ හිත දූෂණය වෙනවා. විවිධාකාරයේ කටයුතු නිසා ඔබගේ මනස පහතට වැටෙනවා. පින්වතුනි මේ ලෝක සම්මතේ මිනිසුන්ගේ දියුණුව කියලා මිනිස්සු තේරුම් අරන් ඉන්න කොටසක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය ලෝක සම්මතෙන් ගත්තොත් මිනිස්සු දියුණුව කියලා ප්‍රධාන වශයෙන් අද සලකන්නේ ඒ මිනිසුන්ගේ භෞතික ප්‍රාග්ධනයේ වත්කම් ආන්ගේ දේවල් වල වර්ධනයක් තියෙනවා නම්, දියුණුවක් තියෙනවා නම් ඒක තමයි මිනිස්සු අද දියුණුව කියලා තේරුම් අරන් ඉන්නේ. ඇත්තට මේක දියුණුවක් නෙමෙයි ඒක දියුණුවක් තමයි. යම් කිසි ප්‍රමාණයක ඉඳලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා යමක් වර්ධනය වෙනවා නම් ඒකට දියුණුව කියලා කියන්න පුළුවන්. එතකොට පින්තුනි දියුණුව කියලා කිව්වහම දැන් අපි හිතමු ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. ඒ ත්‍රස්තවාදී සංවිධානයේ දියුණුව කියලා කියන්නේ ලෝකේ මිනිස්සු සතු වත්කම් දේපොළ නැත්නම් තවත් පිරිසකගේ වත්කම් දේපොළ විනාශ කර දැමීම තමයි ඒ අයගේ දියුණුව. ඒගොල්ලන්ට කොයිතරම් දුරටද මනුස්ස ජීවිතේ නැති කරන්න පුළුවන් උනේ? කොයිතරම් දුරට දේපොළ විනාශ කර දාන්න පුළුවන් උනේ? ආන්ගේ ප්‍රමාණය වැඩි වෙන තමයි ඒගොල්ලන්ගේ දියුණුව කියලා ඒගොල්ලෝ සඳහන් කරන්නේ. එතකොට පින්වතුනි ත්‍රස්තවාදී සංවිධානයක් කියලා කිව්වහම ඒ අයගේ දියුණුව කියලා ඒගොල්ලෝ සඳහන් කරන්නේ ආන්නේ කොටස. එතකොට ඔබට හොඳට තේරෙනවා මේ දියුණුව කියලා කියන්නේ සාපේක්ෂව ගන්න ඕන කාරණාවක් කියලා. එකිනෙකනාගේ දියුණුව කියන එක වෙනස්. ඒකට හේතුව පින්වතුනි ඒ අය ජීවත් වෙන සමාජයේ සම්මත, එයයි තේරුම් අරන් ඉන්න ධහම, එයයි තේරුම් අරන් ඉන්න එයාගේ දෘෂ්ටි, ඒවට අනුකූලව පින්වතුනි දියුණුව කියන එක සාපේක්ෂයි. ඒකේ ඒ අවස්ථාවට එනකොටද. එතකොට මේ නිවන් මාර්ගට පිළිපන් ඔබ, ඒ වගේම තමයි තථාගත ශ්‍රාවකයන් වෙච්ච ඔබ සියලු දෙනාගේ දියුණුවක් තියෙනවා. ඒ දියුණුව කියලා කියන්නේ පින්වතුනි ඔබගේ වත්කම් දේපල වැඩිවීමක් නෙමෙයි. තථාගත ශ්‍රාවකයෙක් විදිහට ඔබගේ දියුණුව විදිහට ඔබ දකින්න ඕනි කොටසක් තියෙනවා පින්වතුනි. ඒ තමයි ඔබගේ මානසික දියුණුව. ඒ කියන්නේ ඔබගේ ආධ්‍යාත්මික සංවර්ධනය.
ආධ්‍යාත්මික සංවර්ධනය කියලා ගත්තාම තථාගත ශ්‍රාවකයන් විදිහට ඔබට තේරුම් ගන්න ඕන කොටසක් තියෙනවා. ඒ තමයි මේ නිවන උදෙසා මානසික දියුණුව. මානසික දියුණුව කියන එකත් පිටුදී සාපේක්ෂයි. ඒකට හේතුව තමයි ඒ පිරිස් දේශනා කරලා තියෙන දේවල් අනුව ඒකට අනුකූලව තමයි ඒගොල්ලෝ දියුණුව කියලා එක තේරුම් ගන්න. එතකොට ඔබ හොඳටම දන්නවා මේ නිවන කියන්නේ මොකක්ද කියන කොටස. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාන. අන තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා මොකද්ද නිවන කියන්නේ කියලා. එතකොට පින්වතුනි ඔබගේ මේ රාග, දේශ, මෝහ කියන කොටස හිතේ තියෙන. ආන් එහි වර්ධනයක් වෙනවා නම් ඒක නෙමෙයි ඔබගේ දියුණුව. ඒක කිව්වේ පින්වතුනි මේක සාපේක්ෂව ගන්නයි ඕනේ. රාග, දේශ, මෝහ වල ඡේවීමක් වෙනවා නම් රාග, දේශ, මෝහ වල අඩුවීමක් වෙනවා නම් ඒක තමයි ඔබගේ දියුණුව. එහෙනම් ඔබගේ දියුණුව කියලා කියන්නේ රාග, දේශ, මෝහ වල වැඩිවීමක් නෙමෙයි. රාග, දේශ, මෝහ වල අඩුවීමක් තමයි ඔබගේ දියුණුව. දැන් ඔබට මතක ඇති පින්වතුනි අපි පසුගිය දේශනාවේ මම මතක හිටිට අපි මතක් කළා මේ මිනිස්සු නොදන්නකමට කාමයේ වරදවා හැසිරීම සිදු කරනවා නොගැලපෙන පිරිස් එක්ක. ඒකෙන් කියන්නේ කාමයේ නිවැරදි හැසිරීම ක්‍රමයක් තියෙනවා කියලා. නමුත් උත්කෘෂ්ඨ මට්ටමට පහළට ගියාම ඒ අවස්ථාවේ ඉන්න පුද්ගලයෝ මේ කාමයේ හැසිරීම කටයුතු කිරීම පිංගුතුනි නොදන්නකමට සිදුවෙන නිසා ඒ නිසා ඒ ඇයට අත් වෙන අනිට විපාක මෙච්චරයි කියලා කියන්න බෑ. ඊයේ සතියේ දේශනාවේ අපි මතක් කළා මේ ලෝකේ ස්ත්‍රියව වර්ග 8 දෙනෙක් ඉන්නවා. ආන්ගේ 8 දෙනා සමග සිදු කරන සියලුම සම්බන්ධකම් නිසා මහා විනාශයක් ජීවිතවලට එකතු වෙනවා මිනිස්සු එක දාන්නේ නැහැ. එතකොට පින්වතුනි අපිට හොඳටම තේරෙනවා දැන් ලෝකේ සම්මතයේ මිනිස්සු නම් ඒ මිනිස්සුන්ගේ හිතවල රාගයේ වර්ධනය වෙනවා නම් ඒගොල්ලෝ මානසික දියුණුවක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි පින්වතුනි මේ ලෝකේ ඕන තරම් තියෙනවා මේ රාගයේ වැඩි කිරීම උදෙසා. හිතේ කාමුක අදහස් වැඩි කිරීම උදෙසා විවිධ වර්ගයේ බෙහෙත් වර්ගත් අද හදලා දීලා තියෙනවා. එතකොට යම් මිනිසෙක් ඉන්නවනේ ඒ මිනිසයාට කාමයක් ජනිත වෙන්නේ නැත්තම් ඒක මේ මෝඩ ලෝක සම්මතයේ හිතාගෙන ඉන්නවා පිටුතුනේ ඒක පහත්කමක්. ඒ කියන්නේ ඒකට වෙනම බෙහෙත් තියෙනවා ඒ කාම අදහස් වැඩි දියුණු වෙන බෙහෙත් වර්ග. ඒවට වෙනම වැඩසටහන් තියෙනවා. ඉතින් ආදි වශයෙන් එහෙම ක්‍රමයක් තමයි ලෝකේ තියෙන්නේ. ඒකට හේතුව තමයි බින්දු මාත්‍රයක් මේ ලෝකේ මොකක්ද කියන එක මිනිස්සු දන්නේ නැහැ. නමුත් පින්වතුනි ඔය කරන දේවල් තුලින් හිතවල ගිනි ඇවිලෙන එක තමයි වැඩි වෙන්නේ. හිතේ රාගය වැඩි වෙනවා නම් පින්වතුනි ඒ කාන්තේම හිතේ ඇවිලෙන ගිනි ජාලාව මෙච්චරයි කියලා කියන්න බෑ. දෙකින් දිගටම ගිනි ඇවිලි ගිහිල්ලා මහ විනාශක තමයි නවතින්නේ. හිතේ ද්වේෂය කියන එක වැඩි වෙනවා නම් පින්වතුනි ඒක මහ විනාශයක තමයි අවසානයේ ගිහිල්ලා නවතින්නේ. නමුත් ලෝක සම්මතෙත් ඕක පිළිබඳ දරන් ඉන්න අදහස වැරදි. සමහර මිනිස්සු පින්වතුනි හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ හිතවල හොඳට ද්වේෂය ජනිත වෙනවා නම් හොඳටම කේන්ති යනවා නම් ඒ කෙනා මහා චණ්ඩියෙක් කියලා තමයි ලෝක සම්මතේ තේරුම් අරන් ඉන්නේ. ඒ කියන්නේ හොඳට ඕම කේන්ති යනවා නම් කොහොම පුංචි දෙයකට දිගින් දිගටම ගැටෙන මානසිකත්වයක් නම් තියෙන්නේ ඒ කෙනා සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා පිටුතුනි මහා විශාල වීරයෙක් චණ්ඩියෙක් අපෝ පලාතකවත් යන්න බෑ මහා වීරයෙක් කියලා මහා චණ්ඩියෙක් කියලා එහෙම වචන වලින් මිනිස්සු තේරුම් අරන් ඉන්නවා. ඒක මොනතරම් මෝඩකමක්ද කියන එක පිටුතුනි ඔබ හොඳ ආකාරම දන්නවා ඇති. මොකද මිනිස්සෙකුට කේන්ති ගියාට පස්සේ ඒ කෙනාට හිතට දරන්න බෑ කිසිම දෙයක්. දරන්න බැරි කමට එක එක දේවල් කරන මහ විනාශමය ලෝකෙට එකතු කරනවා. ඒ වගේම තමයි ඒ කේන්ති යන වාරයක් පාසා ඒ කෙනාගේ චිත්තසංතානය තුලින් ලෝක ධාතුවට පිට වෙලා යන මහ විෂකරිනේ නිසා මේ ලෝකෙම විනාශ වෙලා යනවා. මේ ලෝකෙම අලු දූවිලි වෙලා යනවා පිටුනේ නැగిලා යන මහ විෂකිරණේ. ඒක නිසා තමයි පිටුනාට එකෙක්ගේ බෙල්ල කැපුවාට පස්සේ 10000 ගුණයක් බෙලි කැපුම් ලබන්න සිද්ධ වෙන්නේ. නැත්තම් කෙනෙකුට අදහසක් මතුවෙන්නත් පුළුවන් මේ විදිහට එහෙම එක්කෙනෙක්ගේ බෙල්ල කැපුවාම මේ මොකටද මේ 10 වතාවක් බෙලි කැපුම් ලබන්නේ ඉතින් එකපාරක් බෙල්ල කැපුවාම සාධාරණයි නේ කියලා කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්. පින්වතුනි හිතක රාග අදහස්, දේශ අදහස් කියන ඒවා මේ හිතක නැගෙන්න ගත්තට පස්සේ ඒ නැගෙන මහා විස කිරණෙන් පින්වතුනි මේ ලෝක ධාතුව අළු වෙලා යනවා. ඒ වගේම තමයි එහෙම දේශ සාගත කටයුත්ත වෙනවා තව පිරිසක් දැක්කට පස්සේ වටේ පිටේ පේන්න නොපෙනෙන
ලක්ෂ සංඛ්‍යාත දහස් කෝටි සංඛ්‍යාතක පිරිසක් ওই සියලුම දේවල් බලාගෙන ඉන්නේ. ඉතින් ඒව දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒ දකින්න සියලු දෙනාගේ හිත දූෂණය වෙනවා. හිත දූෂණය වෙන වාරයක් පාසා පිඟුතුනේ ඒකේ ප්‍රතිකර්මයක් විදිහට ඒකට සහසම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට විපාක ඇදිලා එනවා. ඒක නිසා තමයි පිඟුතුනේ ඔය එකපාරක් බෙල්ලක් කැපුවොත් එහෙම මේ නැගෙන කර්ම ශක්තිය දහස් වතාවක් බෙලි කැපුණු බන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒකම නිසාම තමයි පිඟුතුනේ මේ සසර මේ තරම් ඇදී යන්නේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සියලු කර්මයෝ නිරෝධ කරලා තියෙන නිසා පිඟුතුනේ එතනින් එහාට එයාගේ අත්බැව ඇදීමක් නැහැ. එතනින් එහාට යාමක් නැහැ. මිනිස්සු මේ කිසිම දෙයක් දන්නේ නැති කමට කරන දේවල් මේවා. මිනිස්සු පිඟුතුනේ මහා චණ්ඩි වගේ හැසිරි මහා ද්වේෂයෙන් පුපුරු විවිධාකාරයේ කටයුතු මහා ප්‍රසිද්ධිය කරනවා. ඒ වගේම තමයි ඒවා කරලා ඉවර වෙලා ඒවා රෙකෝඩ් කරලා වීඩියෝ කරලා විවිධාකාරයේ සමාජ ජාලාවල ඒවා අප්ලෝඩ් කරනවා. Facebook, YouTube ආදී දේවල් වල ඒවා අප්ලෝඩ් කරනවා. මේ අප්ලෝඩ් කරන්න පිඟුතුනේ මේ ද්වේෂයෙන් හැසිරෙන දෙයක් තමයි අප්ලෝඩ් කරන්නේ. කොයිතරම් මෝඩයිද කියලා කියනවා නම් පිඟුතුනේ විවිධාකාරයේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් ලෝකෙ පුරා හැමතැනම තියෙනවා. ඒ හැම දෙයකම කරන්නේ ওই ටිකම තමයි. තව කෙනෙකුට හොඳටම කේන්ති ගිහිලි වෙලා මහා ද්වේෂයක් හිතේ හටගෙන ඉවරලා ඒ ද්වේෂයෙන් තව කෙනෙකුට පහර දෙන ඒවා, තව කෙනෙකුට බැනවදින ඒවා, තව කෙනෙක් විනාශ කරලා දාන ඒවා තමයි පිඟුතුනේ අද කාලේ චිත්‍රපටි කියලා ඉවරලා ලෝකෙට සම්පූර්ණයෙන් විහිදවල යවන්නේ. දන්නේ නැහැ ඔය කරන දේවල් වල වෙන විපාක කොච්චරක්ද කියලා හිතා ගන්නවත් බෑ. මොකද පිඟුතුනේ ඔය දේවල් දකින්න මිනිස්සෙක්ගේ හැමතිස්සෙම මනස මහ විනාශයක් බවට පත් වෙලා යනවා. ඔබ දැකලා ඇති පිඟුතුනේ පොඩි කාලේ පොඩි දරුවෝ තුවක්කු අරගෙන ඉවරලා සෙල්ලම් කරනවා. අද කාලේ පොඩි ළමයි තුවක්කු වලින් තමයි සෙල්ලම් කරන්නේ. එවුන් පොඩි කාලේ භාවිතා කරන්නේ තුවක්කු, මල්ටි බැරල්, රොකට් රොන්ච්, ඒ වගේම මැෂින් ගන්. ඒවා තමයි ඒ අයගේ සෙල්ලම් බඩු. පොඩි කාලේ. ඉතින් අම්මා තාත්තා දන්නෙත් නැහැ ඒවට හේතු මොනවද කියලා ඔහේ ගෙනහැල්ලා දෙනවා ඔක්කොම ටික. දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඕන පොඩි ළමයෙකුට ඇයි තුවක්කුවක් වුණුනේ කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි පිටුතුනේ මේ පොඩි ළමයා ඉපදිච්ච කාලේ ඉඳලා ඇසුරු කරේ මොනවද? ඒවට අනුව තමයි දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. ඇයි? චිත්‍රපටි, ටීවී, ඒවැය තියෙන ටෙලිනාට්‍ය ආදී විවිධ දේවල් වලින් මොකද්ද පෙන්වලා දෙන්නේ? හොඳටම කේන්ති ගිහිල්ලි වෙලා තා මිනිස්සුකට වෙඩි තියෙනවා. තා මිනිස්සුකට පහර දෙනවා. තා මිනිස්සු පිරිස විනාශ කරලා දාලා නැගී හිටින වීරයෙක් වෙනවා. ඔන්න වගේ දේවල් තමයි පිටුතුනේ ටෙලිනාට්‍ය, චිත්‍රපටි ඔය හැම දෙයකම පෙන්වලා දෙන්නේ. ඒව නිසා දෘෂ්ටිගත වෙච්ච මේ දරුවට හිතනවා ලොක්කෙක් වෙන්න ඕන නම් තුවක්කුවකින් වෙඩි තිබ්බනම් හරි කියලා. ඉතින් මොකද කරන්නේ? පොඩි ළමයා පොඩි කාලේ ළම තුවක්කු පාවිච්චි කර ඕක තමයි කරන්නේ. ඒ වගේම තමයි එතනින් නවතින්නේ නැහැ. එතනින් එහාට එයා තවදුරටත් පෙන්වලා දෙනවා මෙහෙම දේවල් කරන එක හොඳයි කී. ඔය කරන වාරයක් පාසා පිටුතුනේ ඔබ විපාක ඇදලා එනවා ළමයින්ට. ළමයින්ට ඒවෙන් විපාක ඇදලා එනවා නම් පිටුතුනේ චිත්‍රපට සැකසුබු ඒ පිරිස් වලට ඉතින් ඔබ හිතලා බලන්න මොකද තත්ත්වය කියලා. ඒක කියන්නේ මේ සියලුම දේට හේතුව අපි මේ දේශනා මාලාව පුරාවටම දිගින් දිගටම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සියලු දෙනා ඔබට දේශනා කරනවා මතු කරලා දෙනවා මේ සියල්ලට හේතුව නොදන්නකම. නොදන්නකම නිසාම තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. අධික දේශසිතක් සහිතව කඩුවක් උස්සලා තව සතෙක්ගේ බෙල්ලක් කපලා දැම්මට පස්සේ බෙන්ගුතුනේ ඒ වෙලාවේ නැගලා ගිය විස කිරණේ ලෝකේ විනාශ වෙනවා. ඒකට ප්‍රතිකර්ම වෙනවා. ඒ වගේම තමයි මේ මහා පාප කර්මය කරන වෙලාවේදී ඒක දිහා තව පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න සියලු දෙනාගේ හිත දූෂණය වෙනවා. එක්ක රාගෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන්. ওই තුන් පැත්තෙම හිත දූෂණය වෙනවා. ඒතර ඔබට කියන්න බෑ ඉස්සරහා ඉන්නේ මිනිස්සු 4 දෙනෙක් විතරයි මේ මිනිස්සු 4 දෙනා විතරයි මේක දකින්නේ කියලා. ඔබ හොඳාකාරම දන්නවා පිටුතුනේ මේ ලෝකේ පුරාවටම අනන්ත අප්‍රමාණ සත්ත්ව පිරිසක් ජීවත් වෙනවා. අපේ ඇහැට පේන්නේ බොහොම සුළු පිරිසක්. එතකොට එවැනි සිද්ධියක් වෙද්දී කෝටි ප්‍රකෝටි ලක්ෂ සංඛ්‍යාතක පිරිසක් ඕක දිහා බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න සියලු දෙනාගේ හිත දූෂණය වෙනවා. දූෂණය වෙන වාරයක් පාසා පිටුතුනේ මොකද වෙන්නේ? එයාගේ හිතවල මහ විස කිරණක් මේ විශ්ව ලෝක ධාතුවට පිට වෙලා යනවා. ඒකේ ප්‍රතිවිපාකයක් විදිහට තවත් පිරිසකට මහා හානියක් සිද්ධ වෙන ලෝක සත්‍යයක්. එහෙනම් ඔබට හොඳාකාරම තේරෙන්න ඕනි කඩුවක් අරගෙන සතෙක්ගේ බෙල්ලක් කපලා දානවා කියන එක දේශසිතක් සහිතව. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක නිසා ලෝකෙට පිට වෙලා යන මහා විනාශෙ මෙච්චරයි කියලා කියන්න බෑ. ආන් ඒක නිසා තමයි පින්තුනේ එකපාරක් බෙල්ල කැපුවට පස්සේ කෝටි වතාවක් බෙලි කපුන බන සිද්ධ වෙන්නේ. ඒක තමයි ඒකට හේතුව. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත.
දිව්‍ය ලෝකවල ඒ තරම් ආයුෂ වැඩි වෙන්න හේතුවත් ඒකේ අනිත් පැත්ත. ඉතින් මේක ඔස්සේ කිව්වට පස්සේ ඔබ තේරුම් ගන්න මොකක්ද ඒකේ විරුද්ධ පැත්ත කියලා. එහෙනම් හොඳාකාර ඔබ තේරුම් ගන්න ඕන පිටුතුනි මේ ඔබගේ හිත රැක ගන්නවා කියන එක හරියම වැදගත් කාරණාවක්. මේ හිතේ රාග දේශ මොහ පිළිබඳ ඔබ හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරන uppannāna kāma vitakka nādi vāsiti pajāti කියලා. uppannāna විහිංසා විතක්ක නාදි වාසිති පජාති කියලා ආදි වශයෙන් මේ රාග දේශ මොහ හිතේ ඇතිවීම සම්බන්ධයෙන් හොඳ සිහියෙන් ඉඳලි වෙලා. ඒව ඇති නොවෙන්න කටයුතු කරන්න ඕනේ. නැවත උපදින්න නැති වෙන්න කටයුතු කරන්න ඕනේ. ඉපදුනාව කාම විතර්ක තියෙනවා නම් එම කාම විතර්කම නැවත උපදින්න නැති වෙන්නයි කටයුතු කරන්න ඕන කියලා තථාගතයන් දේශනා කළේ. නමුත් පින්වතුනි අද ලෝක සත්‍යය ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි යම්කිසි දර්ශනයක් නැරඹීම තුළින් හිතක කාමයක් ඉපදුනොත් එහෙම වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඒ කාමේ නැවත උපදින්න නැති වෙන්නයි කටයුතු කරන්න ඕන. නමුත් ලෝක සත්‍යය මේක දන්නේ නැති ගමට මොකද කරන්නේ? ඒ තවදුරටත් වර්ධනය වෙන්න ඕන ටික තමයි කරන්නේ. ඒ කියන්නේ ඔබට තේරෙන්නේ නැති පිළිවෙල සම්පූර්ණ නොපිටට යන්නේ කියලා. හරියට හරියටි. ලෝකේ නැමැති ගංගාව ගලන්නේ පහළට. තථාගතයන් වහන්සේ නමක් දේශනා කරපු ක්‍රමවේදය සම්පූර්ණයෙන් යන්නේ අනිත් පැත්තට. උඩුගම් බලා යන්නේ. ලෝක මිනිස්සු යන්නේ පහළට. ඔබ හොඳාකාරම දන්න උඩුගම් බලා ගියාට පස්සේ තමයි ගමනක් අවසන් වෙන්නේ. කවදාවක ගඟක පහළට පීනවා කියලා වෙලා ගඟ ඉවර වෙන්නේ නැහැ. පහළට පීනන්න ගඟේ ප්‍රමාණය වැඩි වෙනවා. එන්න ප්‍රදේශයේ වැඩි වෙන වතුර ප්‍රමාණය වැඩි වෙන ඊට පස්සේ ගිහිල් වෙලා මුහුදට වැටෙන එතනින් එහාට අනන්ත ප්‍රමාණයකට මේ ගමන කෙලවරක් කරගන්න බෑ. හැබැයි යමෙක් ගඟේ උඩට පීනුවොත් එහෙම ඒකාන්තයෙන් මේ ගමන ඉවර වෙනවා. මොකද උඩට පීනන්න පින්කුතුනි පීනන එක අමාරුයි. නමුත් පීනුවොත් එහෙම ඒ කරන වැඩේ සක්සස්. මොකද ඒක රිසල්ට් එකක් තියෙන අවසානයේ. ගොඩ යාමක් තියෙනවා. පහළට යන කිසිම කෙනෙකුට ගොඩ යාමක් නැහැ වැඩිවීමක් විතරයි තියෙන්නේ. දියේ ගිලිගිලි මහ විනාශයකටපත් වීමක් විතරයි තියෙන්නේ. නමුත් ගඟක උඩ පැත්තට පීනන්න ගත්තොත් මේකේ අවසානයක් තියෙනවා. මොකද ගඟේ ගඟ මුල්පතක් තියෙනවා. අන්න එතනින් ගොඩට එන්න පුළුවන්. එතකොට ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට පින්කුතුනි මම ඔබට එක්තරා කාරණාවක් මතක් කරලා දෙන්න උත්සාහ කරන්න. ඒ තමයි මේ ලෝකය ගැන ඔබ හිතාගෙන ඉන්න විදිය නිසා තමයි ඔබගේ හිත දූෂණය වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔබ දුක් විඳිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පින්කුතුනි ඔබ මේ ලෝකය ගැන හිතාගෙන ඉන්න විදිය අනුව. දැන් ඔබට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා නිරන්තරයෙන්ම. මොකද ඔබ ලෝකේ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා ලෝකේ පැනවුවොත් එක විදිහකට අපිට තේරුම් ගන්න පහසු විදිහකට මේ ලෝකයේ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. ඕන් ඔය හිතාගෙන ඉන්න විදිය නිසා තමයි පින්වතුනි ඔය හිතට දුක් එන්නේ සියලුම දුක්. ඔබට තියෙන ප්‍රශ්නේ දුකනේ. ඔය සියලුම දුක් හිතට උපදින්නේ පින්වතුනි මේ ලෝකෙ දිහා හිතාගෙන ඉන්න විදිහ අනුව. එතකොට මේ ලෝකේ පිළිබඳ හිතාගෙන ඉන්න විදිහි අග්‍ර ශ්‍රේෂ්ඨම අර්ථය මතු කළේ තථාගතයන් වහන්සේ. ඒ තමයි අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන කොටස. ඉතින් ඒක මහා පරම ගම්බීර කොටසක්. ඉතින් ඒක ඔබ දහම් දේශනා තුළදී එහෙම ශ්‍රවණය කරලා ඇති. අපි ඉදිරියේදී ඒ සියලුම දේවල් ඔබට කෙටියෙන් මුල ඉඳලා මතක් කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඊට කලින් ඔබට ඔබගේ මේ ජීවිතය ගත කරගෙන යද්දී මේ ලෝක ගැන හිතන්න ඕන ක්‍රමවේදයක් ඔබට පෙන්වලා දෙන්න. ඒ තමයි පිටුතුනි මේ ලෝකේ තියෙන සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඔබ විවිධ විදිහට හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ දේවල් ගැන ඔබ හිතන් ඉන්න විදිහ හරි. ඒක කිසි වැරදක් නැහැ. හැබැයි ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඔබ මොකකට සාපේක්ෂවද ඔය කියන්නේ ඔය හිතන් ඉන්න විදිහ හරි කියලා. ඉතින් හාමුදුරනේ මේ ඉතින් මට තේරෙන විදිහට මම දන්න විදිහට මං හිතන් ඉන්න දේ හරි. ඔව්. ඔබ දන්න විදිහෙන් හිතන් ඉන්න දේ හරි. නමුත් ඔබ කොහොමද හරියටම කියන්නේ ඔබ හිතන් ඉන්න විදිහ හරිමයි කියලා. අන්න ඒක වැඩේ පින්ගත. අපි ඔබට එක නිර්ණායකයක් දෙන්න. ඒ කියන්නේ ඔබටම එක මිම්මක් දෙන්නම් පින්ගතුනි. මේ මිම්ම ඔබ තේරුම් ගත්තට පස්සේ එතනින් එහාට ඔබ දන්නවා ඔබ මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිහ හරිද වැරදිද කියලා. ඔබටම ක්‍රමවේදයක් පෙන්වලා දෙන්න. ඔබ හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියලා ඔබටම තීරණයක් ගන්න. එතනින් එහාට ඔබට පුළුවන් පිටුතුනි මේ ලෝකයේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්න බොහොම පහසුවෙන්. මේ මිනිසුත් එක්ක ගැටි මිනිසුත් එක්ක වාද විවාද කර නිකන් දුක් විඳින්නේ නැතුව
නිර්පරාධ දුක් විඳින්නේ නැතුව බොහොම ප්‍රසාද සිතින් යුක්තව කටයුතු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් නිකන් මෙහෙම හිතන්නකෝ. සමහර වෙලාවට පිටුතුනි ඔබ සමහර මිනිස්සු ගැන බොහොම කාලයක් තිස්සේ හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. දැන් ඔබට සාපේක්ෂව හිතාගෙන ඉන්න විදිහ වැරදිත් නැහැ. ඒක හරියට හරි. මොකද අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ පිටුතුනි. ඔන්න එක මිනිහෙක් ඉන්නේ. ආන්ගේ මිනිසයා අනිත් මිනිසුන්ට හිඟි හිංසා කරනවා. අනිත් මිනිසුන්ට කරදර කරනවා. අනිත් මිනිසුන්ට බැන වදිනවා. අනිත් මිනිසුන්ව පහත් කරනවා. අනිත් මිනිසුන්ගේ මානසිකත්වය දූෂණය කරනවා. අනිත් මිනිසුන්ව වර්ණනා කරන්නේ. අනිත් මිනිසුන්ගේ ಗುಣ මකනවා. ආදී වශයෙන් ඕන් ඔහොම කටයුතු කරන මිනිසෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් ඔන්න ඔය කියන මිනිසයා සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. දැන් ඔබ කොහොමද කියන්නේ ඔබ හිතන් ඉන්න විදිහ හරිමයි කියලා? දැන් ඔබ ඕක කියන්නේ ඔබට සාපේක්ෂව. ඉතින් හාමුදුරනේ මං හිතන් ඉන්න විදිහ වැරදි වෙන්නේ කොහොමද? මං හිතන් ඉන්න විදිහ හරිනේ. නෑ පිටකදෙන. ඔබට ඔතනින් ජජ් කරන්න බෑ ඔබ හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියලා. ඔබ ඒ මනුස්සයා ගැන හිතන් ඉන්න විදිහ නිසා බලන්න ඔබගේ මනසට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔන්න එක්තරා මිනිසෙක් ඉන්න. ඒ මිනිසයා කුහකයි කියලා අපි හිතමුකෝ. දැන් කලින් කිව්ව එක කොටසක් අරගෙන. ඒ මිනිසයා කුහක. ඒ කුහක මිනිසයා පිළිබඳව ඔබ හිතාගෙන ඉන්න විදිහ නිසා ඔබගේ මානසිකත්වය නැත්තම් ඔබගේ ආධ්‍යාත්මික පැතිකඩට හානියක්ද වෙන්නේ නැත්තම් එහි වර්ධනයක්ද වෙන්නේ? ඒ කියන්නේ ඔබ යම් පුද්ගලයෙක් දිහා හිතාගෙන ඉන්න විදිහ නිසා ඊයේ දවස තුල ඔබගේ හිතේ රාග, ද්වේෂ, මෝහ කියන తত্ত্বය විනාශ වුණාද? එහෙම නැත්තම් රාග, ද්වේෂ, මෝහ කියන මට්ටම වැඩි වුණාද? ගිය අවුරුද්ද පුරාවටම ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉඳපු විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදය වැඩි වුණාද නැත්නම් අඩු වුණාද? ගිය සතිය පුරාවටම ඔබ ඒ මිනිස්සයා දිහා ඒ මිනිස්සයා ගැන හිතාගෙන හිටපු විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදය වැඩි වුණාද ප්‍රසාදය අඩු වුණාද? මේ මොහොතේ ඔබ ඒ පුද්ගලයා ගැන හිතන විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදය වැඩි වෙනවද අඩු වෙනවද? දැන් ඔන්න ඔබට හිතන්න කාරණාවක් දුන්නා. ඔබ හොඳට හිතලා බලන්න මේ පුද්ගලයෝ සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදය දියුණු වෙනවද නැත්නම් ප්‍රසාදයට හානි වෙනවද කියලා. පින්වතුනි හොඳට තේරුම් ගන්න. ඔබ යම් පුද්ගලයෙක් නිසා පුද්ගලයෙක් ගැන හිතන් ඉන්න විදිහක් නිසා ඒ විදිහ මොකක්ද කියන එක ස්වාමින් වහන්සේ දන්නේ නැහැ. ඒක දන්නේ ඔබ. ඔබ යම් පුද්ගලයෙක් දිහා හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදේ විනාශ වෙනවා නම් පින්වතුනි ඔබ අවුරුද්දක් පුරා හිතන් හිටියත් ඔබ ඔය හිතන විදිහ වැරදි. ඔබ කියයි හාමුදුරනේ ඉතින් මං අවුරුදු 5ක් තිස්සේ ඒ විදිහටම හිතාගෙන ඉන්නේ. ඔව්. ඔබ අවුරුදු 5ක් තිස්සේ හිතාගෙන හිටියත් ඔබ මේ පුද්ගලයා දිහා ඔය හිතන් ඉන්න විදිහ වැරදි. මොකද පින්වතුනි ඔබ ඔය හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ ප්‍රසාදයේ වැඩිවීමක් නෙමෙයි වෙන්නේ. ඔබගේ හිතේ ප්‍රසාදයේ විනාශ වීමකුයි වෙන්නේ. ඒ නිසා ඔබ කොහොම කිව්වත් ඔබ මේ මිනිස්සයා දිහා හිතන් ඉන්න විදිය වැරදි. ඉතින් ඔබ කියයි ඉතින් හාමුදුරනේ අපේ ඥාතිත් එහෙමනේ හිතාගෙන ඉන්නේ. ඔව්. ඔබගේ ඥාතිත් එහෙම තමයි හිතන් ඉන්නේ. එහෙනම් ඒ ඥාතිත් වැරදි. හාමුදුරනේ ඒ වෙනාට මේ අපේ මුළු රටේම අපි හිතාගෙන ඉන්නේ එහෙමනේ. ඔව්. රටේමයි හිතාගෙන හිටියත් ඔය හිතන් ඉන්න විදිය වැරදි. මම ඒක තථාගතයන් වහන්සේ මතු කරපු ශ්‍රේෂ්ඨම තැනින් අල්ලලා දුන්නා.
මේ මුළු ලෝකෙම මිනිස්සු හිතන් ඉන්නව නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ හොඳ එකක් කියලා. කවුද වැරදි කියන්නේ ලෝකේ? කවුරුත් වැරදි කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේ විතරක් දේශනා කරනවා. ඔය හිතන් ඉන්න විදිය වැරදි කියලා. ඇයි උන්වහන්සේ ඒක කිව්වේ එක්තරා නිර්ණායකයක ඉඳලා. මොකද ඔය කියන පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියපු ලෝකයේ ගැන ඔබ ඔය හිතන් ඉන්න විදිය නිසා අනන්ත සංසාරයක් පුරාවටම ඔබගේ හිතේ ප්‍රසාදය විනාශ වුණා මිසක් ඔබගේ හිතේ ප්‍රසාදයේ වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. නොහොත් ඔබගේ හිතේ ගිනි ඇවිලුණා මිසක් ගිනි නිවීමක් සිද්ධ වුණේ නැහැ ඔය හිතන් ඉඳපු විදිය නිසා. ඒ නිසා ඔබ කල්ප කෝටි සතසහස්‍රයක් පුරා මේ ආපු සසර පුරාම ලෝකයේ ගැන හිතන් හිටියේ ওই විදිහට වුණාට ওই හිතන් ඉන්න විදිය වැරදි. ආන් ඒක ලෞතර බුදු කෙනෙක් ලෝකෙට පහළලා දේශනා කරපු ඒක මහා පරම ගම්බීර කොටසක්. ඒක අපි ක්‍රමක්‍රමයෙන් ඔබට පෙන්වලා දෙන්න. ඒතර මේ කිව්වේ පිඟුතුනි වෙන කොටසක්. ඒකෙම ලයිට් වර්ෂන් එක. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න පිඟුතුනි මේ ලෝකේ මිනිස්සු කරන කටයුතු ලෝකේ මිනිස්සු හිතන විදි ඔන්න ඔය දේවල් පිළිබඳ ඔබ හිතන් ඉන්නේ මොකද්ද කියන අදහස ගැන ඔබ හොඳට තේරුම් ගන්න. දැන් සමහරවිට අපි හිතමු ඔබගේ පවුලේ ඥාතියෙක් ඉන්නේ. අපි හිතමු මේ මිනිස්යාගේ වැඩේ හැමෝටම බනිනවා. ඔබ මේ මිනිස්යා ගැන හිතන් ඉන්න විදිය හරිද වැරදිද කියන එක දැන් ඔබට තීරණය කරන්න පුළුවන්. කොහොමද තීරණය කරන්නේ? ඔබ හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ මානසිකත්වයට මොකද වෙන්නේ කියලා බලන්න. අන්න ඒකට අනුව ඔබ තීරණය කරන්න ඔබ මේ මනුස්සයා ගැන හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියලා. පින්වතුනි, ඔබ හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිත විනාශ වෙනවා මිසක් ලෝකේ කිසිම දෙයකට බෑ ඔබගේ හිත විනාශ කරන්න. දැන් බලන්නකො මෙහෙම. එක්තරා මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා පරුස වචනේ තවත් මිනිසුන්ට බැනවදින අවස්ථාවක් කියලා ගන්නවා. ඔතෙන්ට එක මිනිසෙක් එනවා. අපි හිතමුකෝ ඒ බැනුම් අහන මිනිසයා එක තරහ තව මිනිසෙක් ඔතෙන්ට ආවා කියමු. ඒ මිනිසයා එතෙන්ට ආවොත් එහෙම ඒ මිනිසයාට මේ සිද්ධිය දැක්කහම ඔබට මොකද හිතෙන්නේ? එයාට ඒ සිද්ධිය දැක්කම කේන්තියක් නැහැ. එයාගේ හිතට ඒ සිද්ධිය දැක්කහම එයාගේ හිත මෝහයෙන් වැඩෙනවා. එයා ඒකට කැමතියි. ඔතෙන් තව මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා අර බැනුම් අහන මිනිසයාට කැමති කෙනෙක්. ඒ කෙනා මේ සිද්ධිය දැක්කොත් එහෙම ඒ කෙනාගේ හිත ගැටෙනවා. පැහැදිලිද? ඔතෙන් තව මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා මේ දෙන්න ගැනම මේ දෙන්නම දන්නේ අඳුරන්නේ. ඒ මිනිස්සයාගේ ওই සිද්ධිය දැක්කට පස්සේ එයාගේ මානසිකත්වය වෙනම එකක්. ඒ වගේම එතෙන්ට මේ ධම්මග අනුගමනය කරන ආර්යයන් වහන්සේ නමක් එනවා. උන්වහන්සේ මේ සිද්ධිය දැක්කට පස්සේ උන්වහන්සේ නිවැරදිව මේ සිද්ධිය දිහා දකිනවා නම් උන්වහන්සේගේ රාග දේශ මොහ ඡය වෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ හිතේ ප්‍රසාදේ වැඩි වෙනවා. ඔබට හිතා ගන්නවත් අමාරු ඇති. ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඉතින් මේ මෙවුන් දෙන්නේ ගහ බැන ගන්නවානේ. කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා. ඒක පිංගුතුනි උන්වහන්සේ දක්ෂ වෙලා තියෙනවා. ලෝකෙ මොන විපාකේ ආවත් ඒ ඕනම විපාකයක් නිවනට ඕන විදිහට කන්වර්ට් කරගන්න. ඔබට මතක ඇති ගුරු හාමුදුරන් වහන්සේගේ දේශනාව කලින් ඇහුවනම් උන්වහන්සේ මතක් කරලා දුන්නා පිටුතු ස්පිරිචුවල් පොස්චර් එකක් භාවිතා කරන්න කියලා එක එක ඉවෙන්ට්ස් වලට. එක එක අවස්ථාවලට ගැළපෙන්න කර්මස්ථාන හදා ගන්න කියලා. මතකද ඔබට? ඒ කිව්වේ මොකද්ද? ඒ අවස්ථා ඒ පුද්ගලයෝ ඒ දේවල් සම්බන්ධයෙන් ඔබ හිතන් ඉන්න විදි වෙනස් කරන්න. ඒ කියන්නේ අලුත් විදිහකට ඒව ගැන හිතන්න පුරුදු වෙන්න කියලා. දැන් ඔබට මම මෙන්න මේක මතක් කරන්න. දැන් අපි හිතමුකෝ මේ රජය කියලා. මේ රජය සම්බන්ධයෙන් එක පිරිසක් හිතාගෙන ඉන්නවා
හරියට වැට් ගහනවා. හරියට අපිට බදු ගහනවා. අපිට සහන ආධාර දෙන්නේ අපිට රැකියා දෙන්නේ අපිට දෙන්නේ අපිට මුකුත් දෙන්නේ. ඉතින් එහෙමත් මිනිස්සු රජය ගැන හිතාගෙන ඉන්නවා. දැන් ඔබ කියන්න බලන්න මේ මිනිස්සු රජය ගැන හිතන් ඉන්න විදිහ හරිද වැරදිද? කොහොමද හරිද වැරදිද කියලා කියන්නේ? අපි ඔබට දුන්න ක්‍රමය. ඒ තමයි. ඔබ ඔය රජය ගැන හිතන විදිහ නිසා ඔබගේ හිතට මොකද වෙන්නේ බලන්න ඔය වෙලාවට. ඔබගේ හිත විතරාගී වෙනවද කියලා බලන්න ඔය වෙලාවට. කොහොම හිතද්ද? ඔබගේ හිත විතරාගී වෙනවද එහෙම හිතද්ද? විතරාගී වෙනවා නම් එහෙම හිතද්දි සාදු සාදු ඔබ ඔය හිතන් ඉන්න විදිහ හරි. it's okay. නමුත් පින්වතුනි ඔබට ඔහොම හිතෙද්දි ඔබගේ හිත දූෂණය වෙනවා නම් රාගෙන් දේශයෙන් මෝහෙන් එක්ක ඔබට ඕක හිතද්දි කේන්ති යනවා නම් ඔහොම හිතද්දි ඔබ හිතද්දි ඔබගේ හිත ගැටෙනවා නම් පින්වතුනි ඔබ ඔය හිතන් ඉන්න විදිහ වැරදි. ඉතින් හාඳුරනේ එහෙම කොහොමද කියන්නේ අපේ මුළු පරම්පරාවම එහෙමනේ හිතන්නේ. ඉතින් පරම්පරාව වැරදි. එච්චරයි. පිටුරු තව කෙනෙක් ඕක ගැන මෙන්න මෙහෙම හිතනවා. දැන් අපි ලෝකෙ පැත්තෙන් ගත්තොත් එහෙම ලෝකෙ පැත්තෙන් මිනිස්සෙක් එයා පොසිටිව්ලි ඕක ගැන හිතනවා. ඒක නා පොසිටිව්ලි හිතනවා කියලා කිව්වේ එයාගේ වත්කම් වර්ධනය කර ගැනීම සඳහා. එහෙම කෙනෙක් පිටුරු මේ ලෝක ගැන මෙහෙම හිතනවා රජය ගැන. එයා හිතනවා හොඳ වෙලාවට නේද මේ රජයේ බදු ගහන්නේ. මේ රජයේ බදු ගැහුවේ නැත්තම් මට මෙතන ඉඳලා කොළඹට යන්න ඕන නම් මම JCB එකක් අරගෙන ඉවරලා පාරවල් කපාගෙන යන්න බෑ. නේද? රජයට බදු ගහන නිසානේ පාරවල් කපලා තියෙන්නේ, හදලා තියෙන්නේ. දැන් හොඳ වෙලාවනේ රජයේ බදු ගහන්නේ. දැන් රජයේ බදු ගැහුවේ නැත්තම් මම මේ උදැල්ලක් හරි අරගෙන JCB එකක් හරි අරගෙන පාරවල් කපාගෙන බෑ කොළඹට යන්න. කවුද පාරවල් කපන්නේ කවුද? මම මේ බැහැන මේ කාණු ටිකක් දාන්න. මම මේ බැහැන තාර ටිකක් දාන්න. මම මේ බැහැන මේකේ ලයිට් ටිකක් දාන්න. හොඳ වෙලාවට රජේ බදු ගහන්න. මගෙන් රුපියල් 20000ක බද්දක් විතරයි ගන්නෙ. ඒ ගන්න බද්දට මහ විශාල පාරක් හදනවා. මහ විශාල කාණු පද්ධති හදලා, විදුලිය දීලා. ඉතින් ඒ ටික දීපේ කොච්චර හොඳයිද? දැක්කද? එකම දේ ගැන මිනිස්සු හිතන විදි. ඒක තමයි පිටුදර කියන්නේ. ඔබ ફોකස් කරන්නේ මොකකටද? ඔබ අරමුණු කරන්නේ මොකකටද? ආන්ගේ අරමුණු කරන දෙයට පක්ෂව හිතන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔබ අරමුණු කරන්නේ දැන් මේ බණ අහන්නේ මේ හිතේ දුක නිවා ගන්න ඕන අයනේ. ඔබ අරමුණු කරන්නේ හිතේ දුක් දුරු කර ගැනීම නම් ඔබ අරමුණු කරන්නේ රාග දේශ මොහ දුරු කර ගැනීම නම් ඔබ හිතන පැටර්න් එක ඔබ හිතන විදිය ලෝකෙ ගැන ඒ අරමුණු කරන දෙයට සාපේක්ෂව ඒකට පක්ෂව හිතන්න පුරුදු වෙන්න. පින්වතුනි ඔබ අරමුණු කරන දෙයට විපක්ෂව නම් ඔබ හිතන්නේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන්. ඔබ අවුරුදු 500ක් තිස්සේ හිතන් හිටියත් ඔබ හිතන විදිය වැරදි. මොකද ඔය හිතන විදියට කවදාවත් බෑ පින්වතුනි. ඔබ හිතන් ඉන්න ඩ්‍රීම් එකට යන්න. ඔබ හිතන් ඉන්න දේ ඇචීව් කරන්න ඔබට කිසිම දවසක බෑ ඔය කරන ක්‍රමයට. එහෙනම් ඔබ ක්‍රමේ වෙනස් කරන්න ඕන. හිතන විදිය වෙනස් කරන්න. පින්වතුනි මිනිස්සෙකුට රෝස මල් ඕන නම් දැක්ක මම මේ උදාහරණයක් ඔබට දෙන්නේ. මිනිස්සෙකුට රෝස මල් නම් අවශ්‍ය. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් රෝස ගහක් දැක්කහම එයාට පේන්නේ රෝස ගහේ රෝස මල්. මිනිස්සෙක් ફોකස් කරන්නේ රෝස කටු වලට නම් එයාට රෝස ගහක් දැක්කම පේන්නේ රෝස කටු. පින්තුනි රෝස ගහේ රෝස කටුත් තියෙනවා රෝස මලුත් තියෙනවා. එයාගේ අවශ්‍යතාවය මොකද්ද? ඊට පක්ෂවයි එයා හිතන්න පුරුදු වෙන්න ඕනේ. දකින්න පුරුදු වෙන්න ඕනේ මේ ලෝකෙ දිහා. එහෙනම් ඔබ පින්තුනි මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී සියලු දුක් නිවාරණය කර ගැනීම. සියලු දෙකින් අත මිදීම. රාග දේශ මොහයෙන් මිදීම. ඕක තමයි ඔබ බලාපොරොත්තු වෙන දේ. එහෙනම් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔය දේ නම් ඔබ ලෝක ගැන හිතන් ඉන්න විදිය ඒකට පක්ෂපාතී කර ගන්නවා. ඔබ ලෝක ගැන හිතන් ඉන්න විදිය නිසා ඔබගේ හිතේ
රාග දේශ මොහ වැඩි වෙනවා නම් නැත්තම් ඔබට කේන්ති යනවා නම් රාගය දියුණු වෙනවා නම් පිංගුතුනි ඔය හිතන් ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම වැරදි. ඔන්න පිංගුතුනි ඔබට හොඳ නිර්ණායකයක් දුන්නා. නැත්තම් ඔබ දන්නේම නෑ මොකද්ද ඔබට වෙන්නේ කියලා. පිංගුතුනි ඔබ කතාවක් අහලා තියෙනවා හොද මඩේ දාන එක හරියන්නේ නෑ කියලා. ඔව්. ඒකට හේතුව තමයි පිංගුතුනි ටී-ෂර්ට් එකක් ඇඳුමක් අරගෙන මොන හරි ඇඳුමක් හැමදාම මඩ ගෑවි හොදන්න බෑ. හැමදාම හොදන්න බෑ යම් කාලයක් විතරයි හොදන්න පුළුවන්. හැමදාම හොදන්න බෑ වේද. යම් කාලයක් මඩ ගෑවෙනවා හොදනවා. මඩ ගෑවෙනවා දූවිල්ල ගෑවෙනවා හොදනවා. ඔහොම ඔබ කාලයක් පරිහරණය කරනවනේ ඇඳුමක්. හැබැයි හැමදාම පරිහරණය කරන්න බෑ. යම් කාලයක් ගියාට පස්සේ ඒ ඇඳුම ඩස්බින් එකකට දාන්න. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න. මෙන්න මෙහෙමයි ගොඩක් මිනිස්සු වැඩ කරන්නේ. හැමෝටම ඕනි නිවන් දකින්න. හැමෝටම ඕනි දුකින් අත මිදෙන්න. ඒ අත මිදෙන නිවන් දකින්න උත්සාහ කරන මිනිස් වර්ග තුනක් ප්‍රධාන වශයෙන් ඉන්නවා. එක පිරිසක් ඉන්නවා මෙන්න මෙහෙම. ඒ අයත් කැමති දුක දුරු කරගන්න. දුක දුරු කර ගැනීම උදෙසා සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඒ අය හිතන් ඉන්න විදි අපි හිතමු 100ක් තියෙනවා කියලා උදාහරණයකට. එතකොට මේ දුක දුරු කර ගැනීම උදෙසා කටයුතු කරන මේ මිනිස්සයා සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදි 100න් 50ක් නිසා එයාගේ හිතේ රාග දේශ මොහ වැඩි වීමකුයි සිද්ධ වෙන්නේ. එයාගේ හිතන් ඉන්න විදිය නිසා. හරිද? ඉතුරු 50 නිසා නැත්තම් ඉතුරු හිතන් ඉන්න ඉතුරු 50 නිසා එයාගේ හිතේ රාග දේශ මොහ අඩුවීමක් සිද්ධ වෙනවා. හරිද? ඔන්න දැන් එක දවසක් ගමුකෝ මේ පුද්ගලයාගේ. මේ පුද්ගලයාගේ එක දවසක් තුල එයා 50%ක් හිතන් ඉන්න විදි නිසා එයාගේ රාග දේශ මොහ වැඩි වෙනවා. 50%ක් හිතන් ඉන්න විදි නිසා එයාගේ රාග දේශ මොහ අඩු වෙනවා. එතකොට මේ වෙනකොට එයාගේ හිතේ රාග දේශ මොහ මට්ටමකුත් තියෙනවා. ඒකට අපි කියනවා එයාගේ දැනට තියෙන ඇවරේජ් එක. නැත්නම් දැනට තියෙන තත්ත්වය. මට කියන්න. මේ පුද්ගලයා මාස 6ක් අවසානයේදී මෙයා නිවනට ලං වෙනවද? නැත්නම් නිවනින් ඈත් වෙනවද? නැත්නම් එතනමද? පිටුතුනේ එයා එතනමද? ඒකට හේතුව තමයි එයා හිතන් ඉන්න විදි බැලන්ස් එකට යන්නේ. ඒ කියන්නේ එයා එක්තරා සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදිහ නිසා රාග දේශ මොහ වැඩි වෙනවා 50%ක්. ඉතුරු 150 නිසා රාග දේශ මොහ අඩු වෙනවා. ආන් ඒකේනා හොද මඩේ දාන පුද්ගලෙක්. ඒකේනා 50%ක කාලයක් හොදනවා. ඉතුරු 50% මඩේ දාන. ඒ නිසා එයාගේ මානසික තත්ත්වය දියුණු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයා අවුරුද්දක් තිස්සේ මේ බණ කොච්චර ඇහුවත් එයාගේ මානසිකත්වය එතනම තමයි තියෙන්නේ. මේක බොහොම ගැඹුරු කාරණා බොහොම ඩීප්ලි මේකට බහින්න පුළුවන් ගොඩාක් විස්තර කතා කරන්න පුළුවන් කොටසක් අපි ඉස්සරහට කතා කරමු කොටස් 8. එතකොට තව පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා. මම ඔබට කිව්වා පුද්ගල වර්ග 3කට අපිට වෙන් කරන්න පුළුවන්. තවත් පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා. ඒකේනා සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදි වලින් 70%ක් නිසා එයාගේ රාග දේශ මොහ ඡය වීමක් සිද්ධ වෙනවා. නැත්නම් රාග දේශ මොහ අඩු වීමකුයි සිද්ධ වෙන්නේ. 30%ක් හිතන් ඉන්න විදි නිසා එයාගේ රාග දේශ මොහ වැඩි වෙනවා. ඒ කියන්නේ එයා වැඩිපුර හොදලා අඩුවෙන් මඩේ දාන කෙනෙක්. ආන් ඒකේන මන්දගාමී දුම්රියක් වගේ. මන්දගාමී දුම්රිය නැවතිලා නෙමෙයි තියෙන ස්ටේෂන් එකේ. හිමීටයි යන්නේ. ආන් ඒ අය දැන් අවුරුද්දක් දෙකක් තුනක් තිස්සේ බණ අහනවා ඇති. නමුත් ඔබගේ මානසික මට්ටම මොකද්ද කියලා ඇහුවොත් එයා කියයි මානසික මට්ටම යම් දියුණුවක් තියෙනවා. නමුත් ඉතින් හිමින් තමයි මේක වැඩෙන්නේ කියලා. ආන් ඒ එක පිරිසක්. එතකොට ඒ අය පිටුතුනේ නිවනට යනවා. නමුත් බොහෝම මන්දගාමීව තමයි යන්නේ. තාමත් හිමින් යන්නේ ඉබ්බෝව. ඒතර බලනම මොන කැටගරි එකේද ඉන්නේ කියලා. තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ
ලෝකයේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිහෙන් 120ක් ප්‍රමාණයක් නිසා හිතේ රාග දේශ මොහ අඩු වෙනවා. 80ක් හිතන් ඉන්න විදි නිසා රාග දේශ මොහ වැඩි වෙනවා. ඒකේන වැඩියෙන් මඩේ දාලා අඩුවෙන් හොදන කෙනෙක්. ඒ කියන්නේ දැන් ඔබ කියන්න. ඒකේන හරියට පිංගුතුනි මේ අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් පිටිපස්සට එන කෙනෙක්. අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් පිටිපස්සට එනවා. ආන් එහෙම අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් පිටිපස්සට එන මිනිස්සෙක් දවස් සතියක් ඇතුළතදී කොච්චර දුරක් ඉස්සරහට යනවද කියලා මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න බලන්න උත්තරය. අඩි 15ක් ඉස්සරහට යන මිනිස්සෙක් අඩි 25ක් පිටිපස්සට එනවා. ඒ කියන්නේ අඩි 15ක් ගියොත් එයා අඩි 25ක් පිටිපස්සට එනවා. ඒක න සතියක් අවසානයේදී කොච්චරක් ඉස්සරහට යනවද? හෝ හාමුදුරනේ අහපු ප්‍රශ්නේ වැරදි නේද? එයා ඉස්සරහට නෙමෙයි යන්නේ. එයා යන්නේ පිටිපස්සට. හැබැයි එයාටත් හිතෙනවා එයා ඉස්සරහට යනවා වගේ කියලා. බලන්න ඔබත් ඉන්නේ ඔතනද කියලා. ඔබ ටිකක් දුරට හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ රාග දේශ මොහ වැඩි වෙනවා. සමහරවිට ඔබගේ හිතේ රාග දේශ මොහ අඩු වෙනවා. ඔබ බොහෝ හිතන් ඉන්න විදිහ නිසා, ඒ කියන්නේ 80ක් විතර හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ හිතේ රාග දේශ මොහ වැඩි වෙනවා. මතක තියාගන්න. ඔබ වැඩි කාලයක් මේ නිවන් මාගේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඇයි? ඔබ ඔය ඉස්සරහට යනවා වගේ පෙවුනට ඔබ යන්නේ පිටිපස්සට. එහෙමයි අපේ ආරාමයටත් වෙනවා. එය අනගාരികව එනවා. අනගාരികාවක් විදිහට එනවා. ඒ ඉන්න ස්ථානෙට. ඒ සමහර අය කියනවා දැන් මං අවුරුද්දක් වෙනවා අනගාരികව ඇවිල්ලා. මං අනගාരികව එන දවසේ මගේ හිතේ මානසිකත්වය අද වෙනකොට ඊටත් වඩා පල්ලෙහාට ගිහිල්ලා. එහෙනම් ඔබ තේරුම් ගන්න එයා මොන කැටගරි එකට අයිති මිනිස්සෙක්ද කියලා. එයා අයිති වෙන්නේ පිංගුතුනි. එයා හිතන දේවල් වලින් වැඩි ප්‍රමාණයක් නිසා එයාගේ හිතේ මානසිකත්වය විනාශ වෙනවා. බොහොම අඩු ප්‍රමාණයක් නිසා එයාගේ හිතේ මානසිකත්වය දියුණු වෙනවා. හැබැයි මානසිකත්වයේ දියුණු වෙන්න හිතන් ඉන්න ටිකකුත් එයා ගාව තියෙන නිසා එයාට හැමතිස්සෙම හිතනවා එයා මග වඩනවා කියලා. ඇයි? රාග දේශ මොහ අඩුවීම උදෙසා හිතන් ඉන්න විදි ටිකකුත් එයා ගාව තියෙනවා. ඒ නිසා එයාට හිතනවා එයා මග වඩනවා කියලා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේකයි. එයා මග වඩනවට වඩා එයාගේ මග වෙනසෙනවා. ඒ නිසා තමයි අවුරුද්දක් අවසානයේදී එයා ඉඳපු තැනින් පස්සට යන්නේ. ඒ කියන්නේ එයා හරියට අඩි 15ක් ඉස්සරහට ගිහිල්ලා අඩි 25ක් ආපස්සට එන කෙනෙක්. ඒ කෙනා ඇත්තටම අවුරුද්දක් අවසානයේදී ඉස්සරහට නෙමෙයි යන්නේ. එයා යන්නේ පිටිපස්ස. ඒ නිසා එයා අනගාരികව ඇවිල්ලා ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා එතනින් උත්කෘෂ්ඨම ඵලයට යන්න වගේ එයාට පෙවුනට ඇත්තටම එයා ගේට්ටුවෙනුත් එළියටයි යන්නේ. ඕන්නෝ පිරිසකුත් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි එක්ස්ට්‍රා ඕඩිනරි පිරිස. අති විශේෂ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මානසිකත්වය ඊට වඩා ගොඩාක් වෙනස්. ඒගොල්ලන්ගේ මානසිකත්වය තමයි පිංගුතුනි. ඒගොල්ලෝ හිතන් ඉන්න විදි වලින් 90ක් හිතන් ඉන්න විදි නිසා ඒ අයගේ මානසිකත්වයේ දියුණු වෙනවා. ඒ කියන්නේ එයාගේ මානසිකත්වයේ රාග දේශ මොහ ඡය වීමකුයි සිද්ධ වෙන්නේ. 10%ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිහ නිසා රාග දේශ මොහ වැඩි වෙනවා. ආන් ඒ පුද්ගලයෝ ඒකාන්තයෙන් ඉස්සරහට යනවා. වේගයෙන් ඉස්සරහට යනවා. ඒගොල්ලෝගේ මානසික දියුණුව අති වේගවත්. ඒගොල්ලෝ අවුරුද්දක් අවසානයේදී අවුරුද්ද පටන් ගත්ත දවසේ මානසිකත්වයට වඩා අවුරුද්දක් අවසානයේදී එයාගේ මානසික මට්ටම ගොඩාක් ඉදිරියට ගිහිල්ලා අධික වේගෙන් ඉස්සරහට යනවා. බොහොම ටික දවසකින් ඒගොල්ලෝ ඵලය පූර්ණේ කරගන්නවා. ඕන් ඔහොම පින්වතුනි මේ වර්ග ඇත්තම තුනන්නේ වර්ග 4ක් ලෝකෙ මිනිස්සු ඉන්නවා. දැන් අපි ආයේ මතක් කරගත්තොත් ඒ වර්ග 4
පළවෙනි පිරිස අපි හිතමු මේගොල්ලන්ට A කියන පිරිස කියලා. ඒ අකුරෙන් හඳුන්වන පිරිස. A කියන පිරිසගේ ක්‍රමය තමයි ඒගොල්ලෝ ලෝකේ ගැන නැත්තම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදි වලින් 50% නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. 50% නිසා ඒ අයගේ මානසිකත්වය පිරිහෙනවා. ආන් ඒගොල්ලෝ එතනම ඉන්න අය. ඔහේ එකතැන පල් වෙන පිරිසක්. අපි B කියන පිරිස ගත්තොත් ඒ පිරිසගේ ක්‍රමය තමයි ඒගොල්ලෝ ලෝක ගැන හිතන් ඉන්න විදිහින් 70%ක් වගේ හිතන් ඉන්න විදිය නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. 30%ක් වගේ හිතන් ඉන්න විදිහ නිසා මානසිකත්වය පිරිහෙනවා. ආන් ඒ අය මන්දගාමී ඉදිරියට යනවා. මන්දගාමී දුම්රියක් වගේ හිමීට තමයි යන්නේ. C කියන පිරිස ලෝකේ ගැන හිතන් ඉන්න විදිහින් 80%ක විතර ප්‍රමාණයක් නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය පිරිහෙනවා. නමුත් 20%ක් වගේ ප්‍රමාණයක් නිසා ඒගොල්ලන්ගේ මානසිකත්වය දියුණු වෙනවා. ආන් ඒ පිරිස ඉස්සරහට යනවා වගේ පෙනුනට ඇත්තටම යන්නේ පිටිපස්සට. ඇත්තටම යන්නේ පිටිපස්සට. ඒ නිසා ඒගොල්ලෝ නිවනෙන් මේ ගමන කෙලවර කරගන්න අය නෙමෙයි. නැවත සැරයක් ලෝකෙට වැටිලා ලෝකේ රමණය කරන පිරිස. ඒ වගේ අය ඔබගේ ජීවිතේ ඕන තරම් හම්බෙලා ඇති. ඔය කියපු C කියන කැටගරි එකේ ඉන්න පිරිස. ඒගොල්ලෝ තමයි පින්තුනේ බණ ඇහුවට පස්සේ අපිත් නිවන් දකිමු, අපි බණ අහමු, අපි කරමු, අපිත් පැවිදි වෙමු, අරක මේක කියලා හරි උජාරුවට වැඩේ පටන් ගන්නවා. යම් කාලයක් ගියාට පස්සේ ඒක කසාද බඳලා ළමයි දෙන්න ඒකට ඉන්නේ. ඒ අය ඒගොල්ලෝ ඉස්සරහට යනවා වගේ පිනන ඒගොල්ලෝ ඇත්තට වෙන්නේ පිටිපස්සට. මොකද ලෝක සම්මතයට පේන්නේ එක එක දේවල් කරනවා. නමුත් ලෝක සම්මතයට පෙවුනට ඒගොල්ලන්ගේ මානසිකත්වයේ වෙන දෙයක් තියෙන්නේ. පන්සලට එනවා. සෙල් සමාදන් වෙලා එහෙම ඉන්නවා, සුදු වත ඇඳගෙන එහෙම ඉන්නවා. හරි ලස්සනට ඉන්නවා. නමුත් ඉන්න ගමන් පන්සලේ හිටියට ඒගොල්ලෝ හිතන් ඉන්න විදිය නිසා උපාසක අම්මලා උපාසක මහත්තුරු දැක්කහම ඒගොල්ලන්ගේ හිතවල රාග දේශ මොහ වැඩි වෙන විදියටයි ඒගොල්ලෝ දකින්නේ ඒව දිහා. ඒ නිසා පන්සලට වෙලා හිටියට පන්සලේම ජීවත් වුණාට ඒගොල්ලන්ගේ මානසිකත්වය එන්න පිරිහෙනවා. මොකද ඒගොල්ලෝ අංක C කණ්ඩායමේ ඉන්න පිරිසක්. C කියන කැටගරි එකේ ඉන්න පිරිසක්. ඒගොල්ලෝ ක්‍රමානුකූලව එකපාරට පන්සලෙන් අයින් වෙන්නේ නැහැ. ඇයි? යමක් කරන දේකුත් තියෙනවා. යම් කාලයක් පන්සලේ ඉන්නවා. ඊට පස්සේ මේ මගින් ඉවත් වෙනවා. ඔබට ඕන තරම් ඇති පිංගුදින ඔබත් එක්ක බණ අහන්න ආව බොහෝ පිරිසක් හිටියා. දැන් ඉන්නේ බොහොම අඩු පිරිසක්. ඒ අය C කියන කැටගරි එකේ ඉන්න අය. මොකද ඒගොල්ලෝ බැලූ බැලමට කතා හැම කරනවා හරි ලොකුවට, හරි උජාරුවට කතා බහ කරනවා. අරක මේක කී. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඔබට හිතා ගන්න බැරුවද මේ මිනිහා හැල්ල ගිහිල්ලා. ආන් ඒ පිරිස. ඊට පස්සේ අංක D නැත්තම් D කියන කැටගරි එකේ ඉන්න පිරිස තමයි මේකේ ඉන්න උත්කෘෂ්ඨමත්ම පිරිස. ඒගොල්ලෝ හැල්ල වෙනම ක්‍රමයක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒගොල්ලෝ 90%ක් හිතන් ඉන්න විදිහ නිසා ලෝකෙ ගැන නැත්තම් සත්පුද්ගල ද්‍රව්‍ය සම්බන්ධ හිතන් ඉන්න විදිහ නිසා ඒගොල්ලන්ගේ හිතවල රාග දේශ මොහ ෂය වෙනවා. ඒ වගේම තමයි 10%ක් හිතන් ඉන්න විදිහ නිසා හිතවල රාග දේශ මොහ වැඩි වෙනවා. ආන් මේ පිරිස පිංගුතුනි බොහෝම වේගයෙන් ඉදිරියට ගිහිල්ලා මේ නිවන පූර්ණේ කරගන්න. නැත්තම් මේ සියලු දුකින් අත මිදෙනවා. නැත්තම් රාග දේශ මොහ වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් ඔබට හොඳාකාරව වැටහෙන්න ඕනි ඔබ කොයි කැටගරි එකේද ඉන්නේ කියලා. මේ කැටගරි එකකින් ඔබට උඩට එන්න ඕන නම් ඔබ කල යුත්තේ ඔබගේ පරම්පරාවෙන් හිතන් ඉන්න විදිහ වුණත්, ඔබ අවුරුදු 5ක් 6ක් තිස්සේ හිතන් ඉන්න විදිහ වුණත්, ඔබගේ යාළුවෝ හැමෝමත් හිතන් ඉන්න විදිහ වුණත්, මේ ලංකාවේමයි හිතන් ඉන්න විදිහ වුණත්, ඔබ හිතන් ඉන්න විදිහ ඔබට ඒකෙන් තීරණය කරන්න බෑ ඔබ ලෝකයේ ගැන හිතන් ඉන්න විදිහ හරිමද කියලා. මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් ඔබ හිතන් ඉන්න විදිහ හරිමද කියලා ඔබට ඒකෙන් තීරණය කරන්න බෑ. ඔබ තීරණය කළ යුත්තේ ඔබ හිතන් ඉන්න විදිහ නිසා ඔබගේ ප්‍රසාද හිත බිඳෙනවද නැත්නම් ප්‍රසාදිත වැඩෙනවද? ආන් ඒකෙන් තමයි ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු සම්බන්ධයෙන් හිතන් ඉන්න විදිහ නිවැරදි කියලා. එහෙනම් මේ ඔබ දැන් මේ කාරණා ටික තේරුම් අරගෙන ඔබ හිතන් ඉන්න විදි ටික වෙනස් කරගන්න. අපි ඉදිරි දේශනාවකදී මේකට තව උදාහරණ ඔස්සේ ඔබට පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්න කොහොමද මේ හිතන් ඉන්න විදි වෙනස් කරගන්න කියලා. හොඳයි පිටුතුනි එහෙනම් අපි අද දහම් සාකච්ඡාව හමාර කරමු. ආයෙත් දවසක මුණ ගැහෙන අදහසින්. හොඳයි එහෙනම් අපි කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා දහම් සාකච්ඡාව අවසන් කරමු.
හොඳයි පින්වතුනි එhmenan සෑම සියලු දෙනා සිහිපත් කරගන්න. අනන්ත සසර පුරා ඔබ විසින් කරගත් යුතුයව සීලම් පුණ්‍ය ගංගා කුසලංගා සිහිපත් කරගෙන ඒ වගේම ධම්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් ධම්ම මනසිකාරය කිරීම තුළින් විවිධාකාරී බුද්ධ ආදී උතුමන් වහන්සේලා උදෙසා අපෝපස්ථාන කිරීම තුළින් නැගී ගියා වූ සීලම් පුණ්‍ය ගංගා කුසලංගා සියල්ල සිහිපත් කරගෙන මේ කරගන්න යුතුයන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුකොට ආරාමයේ අපි සියලු දෙනාට මාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා ගුරු දේවෝත්තන් වහන්සේ අතුරු සියලු මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේලා සෑම සියලු දෙනාත් ඒ වගේම ලෝකාත්‍රේ පුරා මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසත් ඒ වගේම පිටුතුනි ලෝකේ පුරා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා කැපෙලා කටයුතු කරන්නා වූ මහා නායක අනුනායක ආදී මහා සංඝ රත්නයත් ඒ වගේම ආරාම විහාරයේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සීලම මහත් මහත්මී සෑම සියලු දෙනාත් ඒ වගේම දායකාරක ආදීව ආරාමයේ සීල වැඩ කටයුතු වල සහසම්බන්ධ වෙලා උදව් උපකාර කරන්නා වූ සීලම දායකාරක ආදී සෑම සියලු දෙනාත් ඒ වගේම ඔබගේ මව් දෙමාපිය හිත මිත්‍ර ඥාති සජීවව සිටිනා සියලු දෙනාත් ඒ වගේම ලෝකේ ආරක්ෂා කරන සංවර්ධනය කරන පාලනය කරන යම් පිරිසක් ඉන්න සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතනි සම්බුද්ධ ශාසනයේ දේශනීය ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා කැපෙලා කටයුතු කරන්නා වූ සක්‍රදේවයන් තුඹැද සිවිරු පරිවාර සේනාපති ධෘතරාෂ්ට්‍ර විරූපක්ෂ වෛශ්‍රවණය කියන සතරවර්ණ දිව්‍ය මහරජාගේ පරිවාර සේනාපති ඒ වගේම සියලු ලෝක සත්වයන්ගේ යහපත උදෙසා කටයුතු කරන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමාන්පත් වෙන දැරිමුණ්ඩා ඊනායක ගම්බාර බණ්ඩාරාදී නානනම් කුඩලි පිණි සිටිමින් ලෝක සත්වයන්ගේ සුඛ විහරණය කටයුතු කරන්නා වූ සියලු දේව සෝමයන් වහන්සේලාත් ඒ වගේම පින්තුනි අනන්ත සසර පුරා පැමිණි ගමනේදී සහ මේ යත්බැවේදී ඔබගේ නමින් මළ ගියා වූ ජන්මාන්තරගත නිදනා වූ යම් ඥාති මිත්‍රාදී පිරිසක් ඉන්නවා නේ සෑම තුනක් සිහිපත් කරගන්න මේ කරගන්න දෙනා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගයේ සියලු දෙනා කෙරෙහි විහිදී පැතිරියත් අය පින් විහිදී පැතිරිය යාම තුනින් ඒ සියලු දෙනාම දස අකුසලයෙන් මිදෙත්තා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා හිතාගෙන සාදුකාරය දුල් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ කරගන්න දෙනා අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය ගංගා කුසලංගවල මහා බල මහිමෙන් මේ මිහිමල්ල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වේවා කියලා හිතාගෙන සාදුකාරය දීලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දෙනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගාල මහ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ අත්බැවේ තුරදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින්සල් ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා කියලා සාදුකාර දීලා අදිෂ්ඨාන කරන්න. සෑම සියලු දෙනාටම යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සිද්ධාර්ථ යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛතර වෙත්වා. තෙරුවන් සරණයි සිද්ධ. යතිවර යාත්‍රා